වඩාත් නිවැරදිව ධර්මය ජනතාව වෙත සංනිවේදනය කිරීම සඳහා ජාතික රූපවාහිනිය ආරම්භ කරන සාර සංකල්ප ධර්ම දේශනාමය වැඩසටහන සමගිනුයි ඔබ එක්ව තිබෙන්නේ. වර්තමානයේ සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන දෑ අනුව වඩාත් යහපත් වූ අදහස් සමාජ කිරීමේ යහපත් වූ අදහස් සමාජගත කිරීමේ අවශ්‍යතාවය ජාතික රූපවාහිනිය හැටියට අප හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඉතාමත් වැදගත් වන්නේ වඩාත් නිවැරදිව ධර්මයේ ජනතාව සඳහා සංවේදනය කිරීම සඳහා බවයි මේ පිළිබඳව අධ්‍යයනයේදී අපිට පැහැදිලි වන්නේ. ඒ නිසා ජාතික රූපවාහිනිය සතියේ දින 5 පුරාවටම අපේ රටේ බහුශ්‍රృత විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා ජාතික රූපවාහිනියට කැඳවා උන්වහන්සේලාගේ ඒ සුමధుර ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කරන්නට දකින්නට සැලැස්වීම මේ වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණ බවත් අපි මේ මොහොතේ මතක් කළ යුතුයි. ඉතින් අද දිනයේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සාකච්ඡා කිරීමකට වඩා මේ ධර්ම දේශනයක් ආකාරයෙන්ුයි අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඒ සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගැනීමටයි මගේ මේ සූදානම. කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු අවසරයි තලල්ලේ අපේ චන්දකීර්ති හාමුදුරන්ව ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාමය වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූරකව මා පිළිගන්නවා. හාමුදුරනේ අද දිනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනය පවත්වන්නේ විපස්සනා භාවනාව පිළිබඳව. ඉතින් විපස්සනා භාවනාව පිළිබඳව නිවැරදිව කරුණු ප්‍රේක්ෂක ඔබට මේ ධර්ම දේශනය ඔස්සේ දැනගැනීමට ලැබෙනවාට නිසකයි. අපේ හාමුදුරනේ එහෙමනම් අවසරයි ඔබ වහන්සේට අවස්ථාව දැන් මේ ධර්ම දේශනය ආරම්භ කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානං පටිලභිත්වා සමාහිතේන චිත්තේන විපස්සනා ඛනේ අනිච්චතෝ අනුපස්සනට්ඨේන විපස්සනාති බුත්තං හෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි සූදානම් වන්නේ ජාතික රූපවාහිනිය සතියේ දින 5 තුළ පෙරවරුවේහි ඔබ වෙත තිලින කරනු ලබන සාර සංකල්ප වැඩසටහන යටතේ සඳුදා දවසේ පවත්වනු ලබන දේශනාව සිද්ධ කරන්න. අපේ නිවේදක මහත්මයා සිහිපත් කළ පරිදි සඳුදා දවසට මා දේශනාවන් සිද්ධ කරන්නේ විපස්සනා භාවනාව කියන මාතෘකාව මුල් කරගෙනයි. ඉතින් අද වැඩසටහනේ ආරම්භක දවස නිසා මම විපස්සනා භාවනාවට කලින් ඊටාම කෙටියෙන් භාවනාව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව කෙටි අදහසක් ප්‍රේක්ෂක පින්නතුන්ට ලබා දෙන්නට කැමතියි. ඔබ කොතකුත් අහලා ඇති භාවනා කියන වචනේ. භාවනා කියලා කියන්නේ පුරුදු කරනවා, පුහුණු කරනවා, වඩනවා, ඩිවලොප් කරනවා කියන වර්ධනය නැත්නම් කල්ටිවේට් කරනවා. එතකොට මොනවාද පුරුදු කරන්නේ? පුරුදු කරන්නේ සිතුවිලි. භාවනා වශයෙන් පුරුදු කරන්න පුළුවන් සිතුවිලි වර්ග දෙකක් තියෙනවා. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. කවුරු හරි කෙනෙක් අකුසල සිතුවිල්ලක් අරගෙන ඒක වැඩි වෙන විදිහට කල්පනා කරනවා නම් ඒක අකුසල භාවනාව. කුසල සිතුවිල්ලක් අරගෙන ඒක වැඩි වෙන විදිහට කල්පනා කරනවා නම් ඒක කුසල භාවනාව. අපේ රටේ ගොඩාක් අය නොදැනුවත් කමින් හෝ වැඩියෙන් කරනවා අකුසල භාවනාව නම් හරියට. ඒ කියන්නේ අකුසල සිතුවිල්ලක් අරගෙන ඒක යලි යලි ප්‍රපංච වශයෙන් ගොඩනගමින් කල්පනා කරලා
ඒක වැඩි වෙන විදිහට ක්‍රියා කරනවා. දැන් මං සරලව මෙහෙම කියන්නම්. අපේ හිතේ සිතුවිලි ක්‍රියාත්මක වෙන මට්ටම් 3ක් තියෙනවා. ඒකට අපි කියනවා අනුසය පරිඋත්ථාන වීතික්කම කියලා. අනුසය කියන්නේ සිතුවිලි නිද්‍රෝපගත වෙලා තුනී වෙලා කිඳා බහැලා තියෙන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ ඒක අභ්‍යන්තරයෙන් ඇතුලේ කැකෑරෙමින් නැගී සිටින අවස්ථාව. හිතේ ඇතුලේ කැකෑරෙමින් තියෙනවා. වීතික්කම කියන්නේ ඒක එළියට දාන අවස්ථාව. එළියට දාන්නේ කොහොමද? කයිනුයි වචනේනුයි. දැන් මේක නරක පැත්තෙන් ගත්තොත් අපේ හිතේ යට කිඳා බහැලා තැම්පත් වෙලා තියෙන නරක සිතිවිලි තියෙනවා. රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් මුල් කරගත්ත වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, කුහකකම, මානය ආදී විවිධ නරක සිතිවිලි හිතේ තැම්පත් වෙලා තියෙනවා. ආන්න එහෙම තැම්පත් වෙලා තියෙන අකුසල සිතිවිලි වලට මොකද වෙන්නේ? අපි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියලා මේ ඉන්ද්‍රියන් 6ක් තියෙනවනේ. ආන්නේ ඉන්ද්‍රියන් 6ට ගෝචර වෙන බාහිර අරමුණු තියෙනවා. ඇහැට ගන්න රූප, කනට ගෝචර වෙන ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතිවිලි වශයෙන් අරමුණු වෙනවා. මෙන්න මේ අරමුණු, මේ කියන රූප, මේ කියන ශබ්ද ආදී මේ අරමුණු සමහර ඒවාට අපි කැමති. සමහර ඒවාට අකමැති. සමහර ඒවාට කැමැත්ත අකමැත්ත සමබරව තියෙනවා. ඉතින් මෙන්න මේ කැමැති අරමුණු අපිට අත්විඳින්න වුණාම ඒ කැමැත්ත මුල් කරගෙන හිතේ හට ගන්නවා රාගයක්. ඊළඟට අකමැති අරමුණු මුල් කරගෙන අපේ හිතේ හට ගන්නවා ද්වේෂයක්. අර කැමැත්තයි අකමැත්තයි දෙකම සමබරව තියෙන අරමුණු මුල් කරගෙන හට ගන්නවා මෝහයක්. අන්න අර නිදාගෙන තියෙන රාග, ද්වේෂ, මෝහ අර අරමුණුත් එක්ක කැමැති අකමැති සහ කැමැති අකමැති ස්වභාව දෙකම තියෙන අරමුණුත් එක්ක අභ්‍යන්තරේ නැගී සිටිනවා. ඒකට තමයි පරිඋත්ථාන කියන්නේ. එහෙම නැගී සිටියාට පස්සේ ගොඩක් අය මොකද කරන්නේ? ඒ නැගී සිටින අරමුණු තව තව ප්‍රබලව වැඩෙන විදිහට හිතින් කල්පනා කරනවා. දැන් මෙහෙම හිතන්න. අපිට කනක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට බනිනවා. බැනුම කියන්නේ ශබ්දයක්නේ. ශබ්දය ඇහෙන්නේ කොහාටද? කනට. ඒ කනට ඇහෙන ශබ්දයට ඔබ මනාපද? නෑ. සාමාන්‍යයෙන් අපි කවුරුවත් බැනුම් අහන්න කැමති නෑ. අපි අමනාපයි ඒ ශබ්දයට, බැනුම් ශබ්දයට. ඒ අමනාපයේ මුල් කරගෙන හිතේ යට කිඳා බැහැලා තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් මොන අකුසල මූලයේද නැගිටින්න ගන්න? ද්වේෂයයි. දැන් ඔන්න ද්වේෂයේ හිතේ නැගිට්ටා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නැගිට්ට ද්වේෂය වැඩි වෙන විදිහට සිතුවිලි වර්ධනය කරගන්න. කොහොමද? බැන්නට නම් කමන්නේ, අහවලත් මතක් කරලා බැන්නනේ. තව ගහන්නත් ආවනේ. අර ස්ටාෆ් එකේ ඔක්කොම බලාගෙන ඉඳෙද්දි බැන්නේ. ඔන්න ඔය විදිහට හිතනවා. හිතන්නේ මොකක්ද හිතන්නේ? තරහ වැඩි වෙන විදිහට හිතන්නේ. ඒතර තරහ කියන්නේ මොකද්ද? තරහ කියන්නේ අකුසලයක්. ඒතර මේ අකුසලය වැඩි වෙන විදිහට හිතනවා කියන්නේ මොකද්ද? ආන්න ඒක අකුසල භාවනාව. එතකොට ගොඩක් අය කරන්නේ අකුසල් වඩන එක. ඔය විදිහට තරහ වැඩි වෙන විදිහට, ද්වේෂය වැඩි වෙන විදිහට, රාගය වැඩි වෙන විදිහට, මෝහය වැඩි වෙන විදිහට, මානය වැඩි වෙන විදිහට, ඊර්ෂ්‍යාව වැඩි වෙන විදිහට, ලෝභය වැඩි වෙන විදිහට කොච්චර හිත ඉන්නවද? එහෙම හිතනේවට කියන්නේ අකුසල භාවනා කියලා. කුසල භාවනා කියන්නේ මොකද්ද? කුසල භාවනා කියන්නේ ඔය අකුසල මූලයන් යටපත් වෙන්නට හේතු වෙන ප්‍රබල කුසල සිතුවිලි හිතින් හිතන එක. ඒ කියන්නේ දැන් ලෝභයක් කෙනෙකුගේ හිතේ ඇති වෙලා තියෙනවා නම් අන්නේ ලෝභය මැඩපවත්වන්න පුළුවන් නිර්ලෝභී සිතුවිලි හිතේ උපදවන විදිහට කවුරු හරි කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් ඒක කුසල භාවනාව. රාගයක් ඇති වෙලා තියෙන කෙනෙකුගේ හිතේ රාගය දුරු වෙන විදිහට, විරාගය ඇති වෙන විදිහට අසුභය වඩන්න පුළුවන් නම් අන්න කුසල භාවනාව. හිත වික්ෂිප්ත වෙලා, කැළඹිලා, කැළතිලා විවිධ අරමුණු පස්සේ දුවන ස්වභාවයෙන් තියෙන හිතක් නම් ඒක එක්තැන් කරන්න පුළුවන්, සමත බොහොම සංසුන් කරන්න පුළුවන් විදිහට
ආනාපාන සතිය වගේ භාවනාවක් කරනවා නම් අනුකුසල භාවනාව. ඒ වගේම ද්වේෂයෙන් රත් වෙලා කේන්ති ගිහිල්ලා හොඳටම මේ ආවේගශීලී වෙන්න වෙලාවේ ඒක නිවිලා සැනසලා හිත බොහෝම සුවපත් කරන්න පුළුවන් වෙන විදිහට හිත හදා ගන්න පුළුවන් නම් අන්න ඒක මෛත්‍රී භාවනාව, කුසල භාවනාව. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම ඔන්න භාවනා විදිහට ගත්තොත් දෙකක් ගන්න පුළුවන්, කුසල භාවනාවයි අකුසල භාවනාව. අකුසල භාවනාව විදිහට කාටවත් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් නැහැනේ. ඉතින් මානසික සුවය ශාන්තිය සලස ගන්න නම් වඩන්න ඕන මොකද්ද? කුසල භාවනාව. එතකොට භාවනා වර්ග ප්‍රධාන දෙකක් ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි සමත භාවනාවයි විපස්සනා භාවනාවයි. ඔබ අහලා ඇති වුණ තරම්. ඇත්තටම කිව්වොත් සමත භාවනාව බුදුහාමුදුරන්ගේම භාවනාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේට කලින් හිටපු ආගමික නායකයෝ සමතේ දියුණු කරලා හිත දියුණු කරගත්ත අය හිටියා. සමත භාවනාවට බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පස්සේ යම් යම් භාවනා කර්මස්ථාන එකතු වෙලා තියෙනවා. දැන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය ආදී වශයෙන් ගන්න ලබන අනුස්සති භාවනාවන් සමත භාවනාව වශයෙන් ගන්න ඒවා බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පස්සේ එකතු වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට කලිනොත් ආනාපාන සති භාවනාව තිබිලා තියෙනවා. දැන් ගොඩාක් බෞද්ධයෝ හිතාගෙන මේ ආනාපාන සති භාවනාව බෞද්ධ භාවනාවක් කියලා. නෑ, ආනාපාන සති සමත භාවනාව බෞද්ධයන්ට පමණක් අනන්‍ය එකක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ වප්මගුල දවසේ ධ්‍යාන අභිඥා උපදවා ගන්න පාවිච්චි කරපු භාවනාවක් මොකද්ද? ඒ ආනාපාන සතිය. ඒතර බුදුහාඳුරෝ පහළ වෙලා නැහනේ අර සිද්ධාර්ථ කුමාරයාට. ඒ කියන්නේ එදා සමාජය තුළ මේ භාවනාව තිබිලා තියෙනවා. ඉතින් මේ සමත භාවනාව පුරුදු කරලා ධ්‍යාන අභිඥා ලබාගත්ත, හිත දියුණු කරගත්ත අය ඉතල තියෙනවා. ආලාර කාලාම උද්දකරාම පුත් වැනි බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට මුල් කාලේ සිද්ධාර්ථ තාපසතුමාට උගන්වපු ගුරුවරු. ඒ අය ධ්‍යාන අභිඥා ලාභයෙන්. ඒ ඔක්කොම ලබා ගත්තේ සමත භාවනාවේ. ඉතින් සමත භාවනාවේ මූලික ඉලක්කය සමාධියයි. සමත භාවනාවෙන් මූලිකවම කරන්නේ පංච නීවරණ ධර්ම යටපත් කරලා හිතේ ප්‍රබල චිත්ත සමාධියක් ගොඩනගන එක. ඉතින් හරියටම ගත්තොත් බෞද්ධ භාවනා ක්‍රමය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, විපස්සනාවම තමයි. විපස්සනා භාවනාව. ඇත්තටම මේ විපස්සනාව භාවනාවක් කියලා අපි අර වචනයට එකතු කළාට මේක විපස්සනාව කියලා කිව්වත් ප්‍රමාණවත්. විපස්සනාව කියන වචනේ අදහස විශේෂයෙන් බැලීම, විශේෂයෙන් දැකීම කියන එකයි. එතකොට විශේෂයෙන් බලන්න, විශේෂයෙන් දකින්න එක නිශ්චිත වෙලාවක් ඕන නැහැ. සාමාන්‍යයෙන් අපි හිතනවා භාවනාවක් කරනකොට අනිත් ඔක්කොම වැඩ කටයුතු වලින් මිදිලා නවත්තලා හුදෙකලාව නිශ්ශබ්ද පරිසරයක සංසුන්ව කරන්න ඕන කියලා. ඒක ඇත්තටම ඒ පරිසරයේ ඒ විදිහ උපකාර වෙන සමත භාවනාවට. හැබැයි විපස්සනාව පුරුදු කරනකොට ක්‍රියාකාරී මට්ටමේ ඉඳගෙනම තමයි ඒක කරන්න තියෙන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. හැබැයි ක්‍රියාකාරී මට්ටමේ ඉඳගෙන ඒක කරන්න නම් භාවිත මනසක් තියෙන්න ඕන. ඒ නිසා අපි ඒක ගැන අවධාරණය කරනවා. ඒතර විපස්සනාව කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් බැලීම කියන එක කියලා අපි හොඳට තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒතර ඔන්න භාවනාව, විපස්සනා භාවනාව විශේෂයෙන් බලන හැටි කියලා දෙන භාවනාව තමයි බුදුරජාණන් වහන්සේගේ භාවනාව. විපස්සනා භාවනාවෙත් භාවනා දෙකක් තියෙනවා. දැන් මට
සෑම සඳුදාවකම මේ විපස්සනා භාවනාව ගැන තමයි මේ සාර සංකල්ප වැඩසටහන යටතේ ඔබව දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මම අද කරන්නේ භාවනාව පිළිබඳව සමස්ත හැඳින්වීමක් විතරයි. ඉන් පස්සේ ඉදිරි සතිවලදී නව මහා විදර්ශනා ඥානයන් පාදක කරගෙන සමත භාවනාවන් කොහොමද විපස්සනාවට හරවන්නේ කියන කාරණා සතිපතා ඔබට කාරුණිකව කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහිදී අපි අවධාරණය කරන දෙයක් තමයි විපස්සනා භාවනාවේ තියෙන කොටස් දෙකක්. අපි මේ කොටස් දෙකට කියනවා සමත පූර්වංගම විපස්සනාව. සමත පූර්වංගම විපස්සනාව, දෙවනි විපස්සනාවට කියනවා ශුෂ්ක විදර්ශක විපස්සනාව කියලා. එතකොට සමත පූර්වංගම විපස්සනාව කියන්නේ මොකද්ද? සමත පූර්වංගම විපස්සනාව කියන්නේ සමත භාවනාව හොඳට පුරුදු කරලා ඒ තුල පංච නීවරණ ධර්ම යටපත් කරලා ධානාංග ඉස්මතු කරගෙන හිත ප්‍රබල ධාන සමාධියකට පත් කරවලා අන්න ඒ සමාධිමත් වූ සිතින් යුතුව විශේෂයෙන් දකින්න පුරුදු වෙන ස්වභාවය තමයි විපස්සනාව, තමයි සමත පූර්වංගම විපස්සනා කියලා කියන්නේ. ඊට පස්සේ ශුෂ්ක විදර්ශක විපස්සනාව දෙවන එක. ශුෂ්ක විදර්ශක විපස්සනාවේදී අර විදිහේ අර ධාන උපදවා ගැනීම, සමත භාවනාව දීර්ඝ කාලයක් කරලා ධාන උපදවාගෙන ඒ ධානවල ගොඩාක් කල් රැඳී ඉඳලා ධාන සුවේ අත්විඳ විඳ ඉන්න තරම් වමනාවක් නැහැ. අතීත භාවිත මනසක් නිසා අතීතයේ සංසාරයේදී හෝ මේ භවයේදීත් අතීතයේ කරන ලද මේ සමාධිය උපදවා ගන්නට උපකාර වෙන සමත භාවනාවන්ගේ පුරුද්ද තියෙනවා. ඒ නිසා ඒ පුරුද්දෙන් ක්ෂණික සමාධියක් උපදව ගන්නවා. දැන් ඕන දෙයක් පුරුදු වුණාම ආරම්භයේ ඉඳලා හිමීට කරගෙන යන්න ඕනේ නැහැ. ක්ෂණික වේදී කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සමත භාවනාව හොඳට පුරුදු කරගත්තට පස්සේ අර ඒ සමාධිය උපදවා ගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඉතින් ක්ෂණික සමාධියක් ඇති කර ගන්නවා. ඒක වැඩි කාලයක් ගත වෙන එකක් නෙවෙයි. ක්ෂණික සමාධියක් උපදවාගෙන කෙලින්ම හිත නැඹුරු කරන්නේ කොහාටද? අන්න විපස්සනාට. ඒ විපස්සනාවට කියන්නේ ශුෂ්ක විදර්ශක විපස්සනා කියලා. එතකොට දැන් අර එතන ඒ සමාධිය තුළ ගොඩාක් කල් රැඳී සිටින්නේ නැති නිසා, ගොඩාක් සමාධියෙහි තහවුරු වෙන්නේ නැති නිසා සමාධිය පාදක කරගත විශේෂ අභිඥාවන් එහෙම ලැබෙන්නේ නැහැ. දැන් හොඳ කතාවක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා එක අන්‍යාගමික ශාස්ත්‍රවරයෙක්. එයාගේ නම සුසීම. සුසීමගේ ගෝලයෝ ටික දවසක් මේ සුසීම ගාවට ගිහින් කියනවා, අපි ඔබ වහන්සේ ගාව මහාන වෙලා දැන් ගොඩාක් කල් වෙනවා. ඔබ වහන්සේ ගාව හිටියයි කියලා කිසිම සිතක් අපිට නැහැ. අඩු ගානේ හරියට කන්න බොන්නවත් හම්බ වෙලා නැහනේ. ඒ නිසා බලන්නකෝ අර ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අර බුදුහාමුදුරන්ගේ ගෝලයන්ට කොච්චර සැප තියෙනවද බලන්න. නිකම්ම අඳින්න ලැබෙනවා නේද? නිකම්ම දානි ටික ලැබෙනවා. නිකම්ම හොඳ ලස්සන තැන්වල ඉන්න ලැබෙනවා. ඒ වගේම හොඳට බෙහෙත් ටික ඔක්කොම ලැබෙනවා කියලා දැන් මේ අන්‍යාගමික අර ශාස්ත්‍රූවරයාගේ ගෝලියෝ ටික කියනවා. අන්‍යාගමික නොවුනත් ඔක සිංහල බෞද්ධයොත් කියනවා නේ හාමුදුරන්ට මොකක්ද ඉතින් නිකම්ම ඔක්කොම ටික ලැබෙනවනේ කියලා කියන අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් මේ සුසීමගේ ගෝලයන්ගේ ඉල්ලීම මොකද්ද? පුරුදු වෙන්නකෝ ඔබ වහන්සේත් අර බුදුහාඳුරුවගේ බණ කියන්නේ. ආන්න ඒ ඉල්ලීමෙන් මොකද කරේ? සුසීම බුදුහාමුදුරුව හොයාගෙන ගියා. ගිහිල්ලා මේ බණ ඉගෙන ගැනීමේ අභිලාෂයෙන් බුදුහාමුදුරුවන්ගෙන් ධර්ම එක්තරා විදිහකට මේක හොරකම් කරන චේතනාවක් එයාගේ තිබුණේ. චේතනාවෙන් එයා මහාන වුණා. මහාන වෙලා දැන් එයා බුදුහාමුදුරුව ළඟම රැඳී ඉඳිමින් මේ කියන බණ එක එක අහ ගන්නවා. දැන් එයාගේ සැලැස්ම මොකද්ද? බුදුහාමුදුරන්ගේ බණ අහගෙන ගිහිල්ලා ඉවර වෙලා තමන්ගේ බණ වගේ කියනවා.
අන්න එහෙමත් තියෙන. දැන් ඔය සුසීම වගේ සමහර හාමුදුරුවෝ අද ලංකාවෙත් පහළ වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයේ බණ ටික ඔක්කොම ඉගෙනගෙන තමන්ගේ අදහස් වගේ ප්‍රකාශ කරන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒ අතරේ බුදුහාමුදුරුවෝ කිව්වේ නැති ඒවත් තමන්ගේ අදහසුත් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියන ධර්ම විකෘති සිද්ධ කරන අයත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒවට පිළිතුරු දෙන්න තමයි ජාතික රූපවාහිනී ජාතික වගකීමක් හැටියට කල්පනා කරලා නිවැරදි මේ ධර්ම සංකල්ප පිළිබඳව සාරවත් වැඩසටහනක් ලෙසින් මේ සාර සංකල්ප ඔබ වෙත තිලින කරලා තියෙන නිසා ඔබ ප්‍රේක්ෂකයන් හැටියට සදහැවතුන් හැටියට ශ්‍රාවකයන් හැටියට මේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න මේ දවස් ගණනාව විශේෂයෙන්ම මේ සතියේ දවස් 5 උදේ සිද්ධ කරන මේ වැඩසටහන තුලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න මේ කාලය ජාතික රූපවාහිනියත් එක්ක රැඳී ඉඳලා ජාතික රූපවාහිනිය ඔබේ කල්යාණ මිත්‍රයා කියන ආකල්පයෙන් ඔබට කටයුතු කරන්න පුළුවන් වුණොත් විශාල අධ්‍යාත්මික දියුණුවක් ඔබට මේ කෙටි කාලය තුල ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් දැන් මේ සුසීම බුදුහාමුදුරු වෙත රැඳී ඉඳගෙන බණ ඉගෙන ගත්තා. ඔහොම ඉන්නකොට සුසීම දකිනවා එක එක හාමුදුරුවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තමන් වහන්සේලා රහත් වුණා කියලා කියනවා. ඔන්න දැන් මෙතනත් අපි නිවැරදි කරගත යුතු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ලංකාවේ සමහර අය හිතාගෙන ඉන්නවා රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාම රහත් බව කියන්නේ නෑ කාටවත් කියලා. ඒක වැරදි කතාවක්. සමහරගෙන කවුරු හරි රහත් වෙලා කියලා කියනවා නම් ඒ කියන්නේම එයා රහත් වෙලා නෑ කියලා එතනින්ම කපල දාන අවස්ථා තියෙනවා. එහෙම රහතන් වහන්සේලා තමන් රහත් වෙලාය කියලා කියන්නේ නැත්තේ නෑ. කියනවා. හැබැයි ඒක කියන්නේ ඒ తත්වය වටහා ගන්න පුළුවන් තවත් මානසිකත්වයක් තියෙන කෙනෙකුට විතරයි. ඒ කියන්නේ ඒ తත්වයට පත්වෙච්ච උත්මයෙකුට. එතකොට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලා හමුවේ රහතන් වහන්සේලා තමන්ගේ අරහත් ඵල ප්‍රතිලාභය ගැන තමන් රහතන් වහන්සේ රහත් බව ලැබපු බව ගැන නිර්භයව ප්‍රකාශ කරනවා. දැන් එහෙම රහත් බව ලබා ගත්තේ නැති එක්කෙනෙකුට රහත් වුණා කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුණා ඒක විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ නැතුණාම එයා මොකද කරන්නේ? එයාට බනින්න ගන්නවා. බොරු කියනවා ආදී වශයෙන් බනින්න ගන්නවා. බැන්නහම ඇත්තට මේ රහතන් වහන්සේ නමක් නම් අර බනින මිනිසයාට ඒක මහා පවක් වෙනවා. ආර්යෝපවාදයක් වෙනවා. ඉතින් ආර්යෝපවාදය කියලා කියන්නේ ආනන්තරීය පාප කර්ම වලින් පස්සේ තියෙන මහා භයානකම පාප කර්ම. ඉතින් රහතන් වහන්සේලා තුල අර නොදැනුවත්කම් තියෙන මිනිස්සු කෙරෙහි තියෙන මහා කරුණාව නිසා Tamanට බැනලා නිකන් පව් පුරවගෙන අපායගාමී වෙන නිසා ඔය ඒක තේරුම් ගන්න බැරි අයට රහතන් වහන්සේලා රහත් වෙලායි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ தത്വෙටපත් නොවෙච්ච අයට කියන්නේ යන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ ඔක්කොටම දන්න නොදන්න හැමෝටම මම රහත් වෙලායි කියලා කියන්නේ යනවා නම් ඒක ඒ පුද්ගලයාගේ දුර්වල මානසිකත්වයක් කියන එකත් අපි මේ වෙලාවේදී වටහා ගත යුතු තේරුම් ගත යුතු දෙයක්. තමන් අත්විඳින්නේ නැති දෙයක් තව කවුරු හරි කෙනෙක් කියනකොට ඒක තමන්ට වැටහෙන්නේ නැත්තම් මොකද කරන්නේ? අපි දොස් කියන බොරු කියනවා. ඒකට හොඳ කතාවක් තියෙනවා. ඔන්න එක පොකුණක මාළුවෝ ටිකකුයි ගෙම්බෙකුයි හිටියා. ඉතින් මේ ගෙම්බා මාළුත් එක්ක හරි යාළුයි. දවසක් ගෙම්බට කල්පනා වුණා මේ හැමතිස්සෙම මේ වතුරේ මාළුත් එක්ක පීන ඉඳලා හරියන්නේ නැහැ. මට ඉතින් තවත් හැකියාවක් තියෙනවනේ. මට ගොඩබිමක් ඉන්න පුළුවන්නේ. එහෙනම් ගිහිල්ලා යන්න ඕන පොඩ්ඩක් බලන්න කියලා ගොඩබිම පැත්තට එන්න ඕන කියලා පොකුණෙන් උඩට ඇවිල්ලා දැන් මේ ගෙම්බා පැන යනවා. පාරවල් දිගේ ගිහිල්ලා ගස් අස්සෙන් ගිහිල්ලා වැල් අස්සෙන් ගිහිල්ලා පාක්ස් වල ගිහිල්ලා පොකුණු වටේ කරකැවිලා දවස් 2-3ක් මේ ගෙම්බා බොහොම සතුටින් විනෝදයෙන් මේ හැම පරිසර අත්දැකීමක්ම ලබාගෙන ඔන්න ආපහු පොකුණට ආවා. දවස් ගානකින් ගෙම්බා දැකලා නැතුව දුකින් හිටපු යාළු මාළු ටික ගෙම්බ වට කරගෙන අහන කොහෙද අනේ වාගියේ
ඒතර ගෙම්බ කියන මං ගියානේ ගොඩබිමට. එතකොට මේ මාළු ටික අහනවා ගොඩබිම පීනන්න පුළුවන්ද මේ වගේම කියලා. එතකොට ගෙම්බ කියන ගොඩබිම පීනන්න බෑ. ගොඩබිම පැන පැන යන්න ඕන. ඊට පස්සේ ආපහු අහනවා මේ පොකුණේ තිබිච්ච එක එක ජලජ පැලෑටි පෙන්න අහනවා. මේ ගහ තියනවද ගොඩබිම මේක තියනවද? ඉතින් ගෙම්බ කියන මේවත් ගස්ද මේ මහ විශාල රූස්ස ගස්නේ හිතා ගන්න බැරි ගස් තියෙන්නේ මේව නෑ ගොඩබිම කියලා. ඉතින් දැන් මේ මාළු ටික ප්‍රශ්න අහනවා. අහන්නේ ඔක්කොම අර තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච තමන්ට අත්දැකීම් ලැබපු ඒවා. අර පොකුණේ තියෙන ඒවා ගැන තමයි අහන්නේ. ඉතින් ඒ අහන එකට ගෙම්බ කියන ඕව ගොඩබිම නෑ කියලා. අන්තිමේදී මාළුන්ගේ නිගමනය මොකද්ද? ගොඩබිම කියලා එකක් නෑ මේ ගෙම්බගේ බොරු කියලා ගෙම්බට බනින්න ගත්තා. ඕන්න ඔය වගේම මේ අරහත් ඵලය ප්‍රතිලාභයට පත් කරගෙන රහත් වෙච්ච නැති අය සඳහා රහත් බව පෙන්වන්න කියන්න ගියාම ඒක සාමාන්‍ය කෙනෙකුට මේ ලෞකික වචනත් එක්ක තේරුම් ගන්න අමාරුයි අපහසුයි. ඉතින් ඒ තුල වෙන්නේ කුමක්ද? ඒ තුල බොහෝ සෙයින්ම අර ද්වේෂය ඇති කරගෙන රණ්ඩු වෙලා නිකන් අමනාපකම් ඇති කරගෙන කෙලෙස් වැඩි කරගෙන පිරිහෙන්නයි වෙන්නේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා රහත් බව කියනකොට තවත් ඒ රහත් බව තේරුම් ගත හැකි රහතන් වහන්සේ කෙනෙකුට එහෙම නැත්නම් බුදුහාමුදුරන්ට විශේෂ උත්තමයෙකුට තමයි කියන්නේ. ඒක අපි දැනගන්න ඕන. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ නැහැ. ඉතින් කොහොමද දැන් මේ රහත් බව කියන්නේ? දන්නවද මං රහත් මට කියන්නේ රහතා කියලා එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ රහතන් වහන්සේලා කියනවා කීනා ජාති මම ජාතිය ක්ෂය කළා. උසිතං බ්‍රහ්මචර්යං මම බ්‍රහ්මචර්යාව කියන්නේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය. උසිතං කියන්නේ වඩා නිම කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳටම පුහුණු කළා. කතං කරණීයං නිවන පිණිස කළ යුතු යම් කිසි දෙයක් තියෙනවද ඒක මං කළ ඉවර කළා. නාපරං ඉත්තත්හාය මේන් පස්සේ මට නිවන් දකින්න කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම ටික මං කරලා ඉවරයි. කියලා අන්න ඒ විදිහට තමයි මේ අරහත් ඵලය ගැන කියන්නේ. ඉතින් ඔය විදිහට එක එක හාමුදුරුවෝ ඇවිල්ලා මේ තමන් රහත්ය කියලා ගියාට පස්සේ අර සුසීම හාමුදුරුවෝ රහතන් වහන්සේලා ගාවට ගිහිල්ලා අහනවා. හාමුදුරුවනේ ඔබ වහන්සේට අහසිනුත් යන්න පුළුවන්ද? ඉතින් මේ හාමුදුරුවෝ කියන මට අහසින් යන්න නම් බෑ. එහෙනම් ඔබ වහන්සේට පොළොවේ කිමි දෙන්න පුළුවන්ද? අපෝ බෑ පොළොවේ කිමි දෙන්නත් මට බෑ. ඊට පස්සේ නම් ජලයේ ඇවිදින්න පුළුවන්ද? ජලයේ ඇවිදින්නත් බෑ මට. ඔබ වහන්සේට පුළුවන් ද අනුන්ගේ හිත් කියන්න? හිතවල මොනවද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? නෑ ඒව කියන්නත් බෑ. එතකොට ඔබ වහන්සේට පුළුවන් ද කලින් ඉපදිච්ච තැන කොහෙද කියලා කියන්න? පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් බලලා කියන්න පුළුවන්. නෑ ඒක කියන්නත් බෑ. දැන් මේ ආනහනේවට නෑ මට බෑ මන් දන්නේ ආදී උත්තර දෙනවා. ඊට පස්සේ දැන් මේක ප්‍රශ්නයක්. මේ හාමුදුරන්ට ඇයි සුසීම හිතාගෙන හිටියේ රහත් වුණොත් අහසින් යන්න පුළුවන් වෙන්න ඕන. රහත් වුණොත් පොළොවේ කිමි දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ජලයේ ඇවිදින්න පුළුවන්කම තියෙන්න. ඒ කියන්නේ 이르දි ප්‍රාතිහාර දක්වන්න පුළුවන්කම තියෙනවා. රහත් වුණොත් අනුන්ගේ හිත් කියවන්න පුළුවන්කම තියෙන්න ඕන. රහත් වුණොත් කලින් ඉපදිච්ච තැන් කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන කියලා ඒ ටික තමයි දැනගෙන හිටියේ. ඒවා අභිඥාවල්. ඇත්තටම ඒව කරන්න රහත් වෙන්න ඕන නෑ. ඒවා කරන රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒවා කරන්න නම් අර කලින් කියපු විදිහට සමත පූර්වංගම විපස්සනා යානිකයෝ විදිහට සමත භාවනාව කරලා ධ්‍යාන අභිඥා උපදවගෙන ඊට පස්සේ විපස්සනාවට හැරෙනවා. එතකොට ශුෂ්ක විදර්ශකයෝ විදිහට සමත භාවනාව ගොඩාක් පුරුදු කරලා නැති නිසා එයාට මේ ධ්‍යාන අභිඥා ලබා ගන්න බෑ. ධ්‍යාන අභිඥා ලබා ගත්තේ නැති වුණාට මූලික ඉලක්කය සසර දුකෙන් නිදහස් වෙන එකනේ. ධ්‍යාන අභිඥා ලබා ගත්තොත් සමහරට ඒවට ආසාව වෙලා ආපහු සසරට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ හාමුදුරුවන්ගේ බලාපොරොත්තු අපිට ඒව ඕන නැහැ. කොහොම හරි සසර දුක නැති කරගන්න මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබුණා ඇති කියලා හිතලා විපස්සනාවම පුරුදු කරනවා. ඉතින් උන්වහන්සේලාට මේව නැහැ.
ඉතින් මෙයා සුසීම හිතාගෙන හිටියේ රහත් වෙනවා නම් අර ඔක්කොමත් එක්ක තමයි රහත් වෙන්නේ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා ස්වාමීනි මම දැක්ක මේ හාමුදුරුවෝ ඔබ වහන්සේ ඉස්සරහා මේම රහතන් වහන්සේලා කියලා ප්‍රකාශ කරනවා කෙලෙස් නැති කරා කියලා. මං ගිහිල්ලා ඇහුවාම අහසින් යන්න පුළුවන්ද පොළොවේ කිමිදෙන්න පුළුවන්ද ආදී ප්‍රශ්න අහනකොට ඒකක්වත් බෑ කියලා කියනෝනේ. ඇත්තටම රහතන් වහන්සේලාද? එතකොට බුදුහාමුදුරු කියනවා ඔව් ඒ රහතන් වහන්සේලා තමයි. ඔවුන් වහන්සේලාට කියන්නේ ශුෂ්ක විදර්ශකයෝ කියලා. ඒ කියන්නේ ඊතා ශනික සමාධියක් උපදවාගෙන විපස්සනා නුවණ පහළ කරගෙන රහත් වෙච්ච විදර්ශනාවෙන් රහත් වෙච්ච අයට කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා. ඉතින් අන්න ඒ අනුව දැන් ඔන්න භාවනාවෙත් අපි තේරුම් ගන්න ඕන දෙකයි. සමත පූර්වංගම විපස්සනාව සහ ශුෂ්ක විදර්ශක විපස්සනාව කියන දෙකක් තියෙනවා. එතකොට දැන් සමත පූර්වංගම විපස්සනාවේදී මූලිකවම ගත්තොත් සමත භාවනාවක් කරලා ඊට පස්සේ ඒ භාවනාව තුළ ඇති කරගන්න සමාධිය පාදක කරගෙන විපස්සනාවට යන්න ඕන. දැන් මම දේශනාව ආරම්භ කරන්න කලින් pāli වාක්‍යයක් කියවනේ. ඒ pāli වාක්‍යය සඳහන් වෙන්නේ ධානං පටිලබිත්වා සමාහිතේන චිත්තේන. ධානං පටිලබිත්වා කියන්නේ ධාන උපදවගෙන. ධාන උපදව ගන්න නම් සමත භාවනාවක් කරන්න ඕන. සමත භාවනාව සිද්ධ කරලා හිතේ සමාධිය ගොඩ නැගෙනකොට ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධාන ආදී ධාන උපදව ගන්නවා. එහෙම ධාන උපදව ගන්නකොට මොකද වෙන්නේ? අර කලබල වෙච්ච, නොසන්සුන් වෙච්ච හිත හොඳට සංසුන් වෙනවා. තැම්පත් වෙන එකට කියන්නේ සමාහිත සිත කියලා. අන්න එහෙම සමාහිත හිතට විපස්සනා නුවණ පහළ වෙනවා. විශේෂයෙන් දැකීමේ හැකියාව ඇති වෙනවා. අන්න එතකොට ඒ විපස්සනාවෙන් දැකීමේ හැකියාවේ මොකද කරන්නේ? අනිච්චතෝ අනුපස්සනඨානේන. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන් දැකීමේ අර්ථයෙන් විපස්සනා කියලා කියනවා. එතකොට සමතයෙන් සමාධිය උපදවාගෙන හිත තැන්පත් කරගෙන විපස්සනාවෙන් පහළ කරගෙන අර අත්විඳින දේවල් අනිත්‍ය වශයෙන් දැකලා ඒවාට තියෙන තණ්හාව නැති කරගන්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. දැන් අපි බලමු බෞද්ධයෝ විදිහට අපේ මූලික බලාපොරොත්තුව මොකද්ද? අපේ මූලික බලාපොරොත්තුව නිවන් දකින එක. නිවන් දකින්නවා කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් දුකෙන් නිදහස් වෙන එක. තර දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබට ඕන දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි දුකක් තියෙන බව දැනගන්න ඕන. නේද? දැන් ඔන්න ඔබට ලෙඩක් තියෙනවා. ඔබට ඕන ලෙඩේ හොඳ කරගන්න. ලෙඩේ හොඳ කරගන්න නම් ඔබ දැනගන්න ඕන. මොකද්ද දැනගන්න ඕන? මට මේ අහවල් ලෙඩේ තියෙනවා කියලා. ඊට පස්සේ ඒ එහෙම තියනවා කියලා දැනගන්නවා වගේම ඒ ලෙඩේ දුරු කරගත යුතුයි කියන හැඟීමත් ඔබේ හිතට එන්න ඕන. ඒ සඳහා වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි කියලා හැඟීමක් එන්න ඕනේ. ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත්තාම ඒ ප්‍රතිකාර ඒ බෙහෙත් මා පාවිච්චි කළ යුතුයි කියලා දැනගන්න ඕන. දැනගෙන ඒ ටික කරන්න ඕන. ආන්න ඒ වගේ දුකෙන් නිදහස් වෙන්න නම් ඔබ දුක කියලා එකක් තියෙනවා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ඒ දුකට හේතුව මොකද්ද කියලාත් දැනගන්න ඕන. ඊට පස්සේ ඒ හේතුව නැති කළොත් දුකත් නැති වෙනවා නේද කියන අවබෝධයක් දැනුමක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ හේතුව නැති කළ හැකි ක්‍රමවේදයක් අර දුකට මුල් වෙච්ච දුකට හේතු වෙන හේතුව නැති කළ හැකි ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය මා විසින් අනුගමනය කළ යුතුයි කියලා දැනගන්න ඕන. හරියට ගත්තොත් මේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අන්න ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයක් ඔබට තියෙන්න ඕන. සත්‍ය ඥාන කියන්නේ දුක කියලා එකක් තියෙනවා කියලා දැන ගැනීම සත්‍ය ඥානය. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා දැනගන්න එක තණ්හාව පිළිබඳව සත්‍ය ඥානය. දුක්ඛ සමුදය පිළිබඳව සත්‍ය ඥානය. ඒ තණ්හාව නැති කිරීම තුළ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා දැනගන්න එක
දුක්ඛ නිරෝධය පිළිබඳව සත්‍ය ඥානය. ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළ යුතුයි කියලා දැනගන්න එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව තියෙන සත්‍ය ඥානය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ දුකට හේතුව නැති කරන පිළිවෙත. දැන් ගොඩාක් අය ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගන්නේ දුක නැති කරන පිළිවෙත කියලානේ. ඒක හරි. හැබැයි ඊට වැඩිය මේක තේරුම් ගන්න ලේසි දුකට හේතුව නැති කරන පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැනගන්න. එතකොට දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාවනේ. ආන්නේ තණ්හාව නැති කරන්න අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන කෙනාගේ ඔළුවට යනවා එක සැරේට. මොකක්ද යන්නේ? මම මේ කියන මාර්ගාංග පුරුදු කිරීම තුළ මගේ තණ්හාව නැති විය යුතුයි කියලා. මේ කරන මගේ සෑම කායික ක්‍රියාකාරකමක් තුළින්ම වාචසික ක්‍රියාකාරකමක් තුළින්ම මානසික ක්‍රියාකාරකමක් තුළින්ම මොකද්ද වෙන්න ඕන? තණ්හාව නැති වෙන්න ඕන කියලා යාට අවබෝධයක් වැටහීමක් එනවා. අන්නේ තණ්හාව නැති කර ගැනීම සඳහා මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න. අර මාර්ගාංග 8 අනුගමනය කරලා සමාධිය උපදවාගෙන ප්‍රබල සමාධියක් ඇති කර ගන්නවා වගේම තණ්හාව නැති කර ගැනීම සඳහා අනුගමනය කරන්න ඕන ප්‍රධාන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තණ්හාව නැති කරන්න විපස්සනාව ඇති කර ගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ඔබ අපි හැමදෙනාම මේ දීර්ඝව ගමන් කරන සංසාර ගමන ගැන අවධාරණය කරලා තියෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මේ සංසාර ගමන කියලා කියන්නේ ඊටාම දීර්ඝ අනවරාග්‍ර වූ එකක්. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරය කියලා කියන්නේ අනවරාග්‍ර එකක්. අනවරාග්‍ර කියන්නේ ඊටාම දිගයි කියන එක. කොච්චර දිගයිද කියලා කිව්වොත් පුබ්බා කෝටි. පුබ්බා කෝටි කියන්නේ පෙර කෙලවර. ඒ කියන්නේ ආරම්භක තැන හොයා ගන්නවත් බෑ. එච්චරට දිගයි. ඉතින් මෙන්න මේ එහෙම දිග සංසාරයකට වැටිච්ච ඔබ අපි අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා මොකද කරන්නේ? තණ්හාවෙන් බැඳෙනවා. වැහිලා ඉන්නකොට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැති නිසා තණ්හාවෙන් බැඳෙනවා. ආන්නේ තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා සසරට වැටිලා ඉපදෙමින් මැරෙමින් ඒ උපත විපත අතරේ අප්‍රියයන් එකතු වෙමින් ප්‍රියයන්ගෙන් වෙන් වෙමින් කැමති දේ නොලැබෙමින් අඬමින් වැළපෙමින් ශෝක කරමින් දුක් වෙමින් දිගට යනවා. ඉතින් මේකට මුල මොකද්ද? තණ්හාව. ඇයි ඉතින් එතකොට ඒ වගේ තණ්හාවක් ඇති උනේ? තණ්හාව ඇති උනේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ තණ්හාව ඇති කරගත්ත දේවල් පිළිබඳව නිවැරදි දැක්මක්. නිවැරදි දැක්මක්, විශේෂ දැක්මක් නැතිකම නිසා. ඒතර විශේෂ දැක්මක්, නිවැරදි දැක්මක් කියන්නේ විපස්සනාව. විපස්සනාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි අවිද්‍යාව. ඒතර අවිද්‍යාවක් ඇති වෙන්නේ මොන වගේද? අවිද්‍යාව ඇති වෙන්නේ පින්වත්නි සංඥාව වරද්ද ගත්තාම. අපි අවිද්‍යාව කියන්නේ රැවටිල්ල කියලා හිතන්න. රැවටෙන්නේ වැරදි විදියට හඳුන ගත්තාම. ඒකනේ ඕන තරම් මිනිස්සු කී දෙනෙකුට රැවටෙනවද නේද? අනේ මන් රැවටිච්ච රැවටිල්ලක් කියලා එක එක්කෙනා එක එක විදියට හිතනවා. නේද? නෝනල මහත්තුරු කාලයක් ගත වුණාට පස්සේ විවාහ වෙලා නේද? අනේ මං රැවටිච්ච රැවටිල්ලක් කියලා හිතනවා. ඡන්දදායකයොත් කාලයක් ගත වුණාට පස්සේ අනේ අපි රැවටිච්ච රැවටිල්ලක් කියලා එක එක්කෙනා සම්බන්ධයෙන් හිතනවා. එහෙම ඒක සාමාන්‍ය ස්වභාවය. එතකොට මේ රැවටෙන්න ප්‍රධාන හේතුව තමයි වැරදි විදිහට හඳුනගන්න.
දැන් අපි ධර්මයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි මේ ලෝකයට රැවටිලා ඉන්නේ. ලෝකයට මුලා වෙලා ඉන්නේ. මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? ලෝකයට මුලා වෙලා තියෙන ලෝකෙ මොකද්ද? ඔබ හිතන්න පුළුවන් මම මේ ලෝකයේ හොඳට සැරිසරනවනේ, මේ ලෝකයේ හොඳට අඳුනගෙන තියෙනවනේ ආදි වශයෙන්. ලෝකය කියලා කියන්නේ මොකද්ද? හොඳට කල්පනා කරන්න. ගොඩක් අයට ලෝකය කිව්ව ගමන් එක සැරේට මතකින මේ ලෝක බෝලේනේ. නේද? ලෝකය කිව්ව ගමන්. දැන් ඕකත් අපි හොඳට කපල කොටල වැළුවොත් ඇතුලේ මොනවද ওই ලෝකෙ තියෙන්නේ? ඔය ලෝකෙ තියෙන්නේ එක්ක ගත්තොත් ඇහැට පේන රූප. ඔය ලෝකෙ තියෙන්නේ කනට ඇහෙන ශබ්ද. ඔය ලෝකෙ තියෙන්නේ නහයට දැනෙන ගඳ සුවඳ. ඔය ලෝකෙ තියෙන්නේ දිවට දැනෙන රස. ඔය ලෝකෙ තියෙන්නේ කයට දැනෙන පහස. ඔය ලෝකෙ තියෙන හිතට එන සිතිවිලි. ඔය කියන දේවල් වලින් තොර වූ ලෝකයක් තියෙනවද? නැහැ. හරියට ගත්තොත් ඔබෙන් තොර වූ ලෝකයක් හිතා ගන්නටවත් බෑ කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. වෙන වෙන අදහස් වලින් ඒ සින්දුව කියන්නේ නැති. නමුත් හරියට බැලුවොත් ඔන්න ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලින් තොර ලෝකයක් කොහෙවත් නැහැ. ඒතර ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය විදිහට ඔය ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන එක. ජීවත් වෙනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, ඇහැට පේන රූප බලන එක. ජීවත් වෙනවා කියන්නේ කනට ඇහෙන ශබ්ද අහන එක. නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන එක. දිවට දැනෙන රස විඳින එක. කායට දැනෙන පහස විඳින එක. සිතට එන සිතුවිලි හිත ඉන්න එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔන්න ඔය ජීවත් වෙන්න කරන ඔය ක්‍රියාකාරකම් කරනකොට අරමුණු පරිහරණය කිරීම කරනවනේ. ආන්නේ අරමුණු වැරදි විදියට අඳුන ගන්නවා. ඒ නිසා ඒ අරමුණු වල රැවටෙනවා. රැවටිලා ඒවයි තණ්හාවෙන් බැඳෙනවා. කොහොමද මේ වැරදි විදියට හඳුනා ගැනීම වෙන්නේ? ඒකට ධර්මයේ දීලා තියෙන බොහොම ලස්සන වචනයක් සංඥා විපල්ලාස කියලා. ඔබම ඉගෙන ගන්න ඕන වචනයක්. සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. විපල්ලාස කියන්නේ විකෘති. විකෘති හඳුනා ගැනීම. ඒ කියන්නේ යථා ස්වභාවය හරියට හඳුනාගන්නේ නැතුව වැරදි විදියට හඳුනා ගන්නවා. ඒකේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිච්චේ නිච්ච සංඤී හෝති. කවුරු හරි කෙනෙක් අනිත්‍ය දේ නිට්ටය විදියට හිතලා කල්පනා කරනවා නම් හඳුනා ගන්නවා නම් ආන්න යාට සංඥා විපල්ලාසය වැරදි හඳුනා ගැනීමක් ඒක. ඊළඟට දුක්ඛේ සුඛ සංඤේ. දුක් සහගත දේවල් සැපයි කියලා හඳුනා ගන්නවා නම් කවුරු හරි කෙනෙක්. ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට අනත්තේ අත්ථ සංඤේ. අනත්ත කියන්නේ Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන එක. Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි අරමුණු Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා කල්පනා කරනවා නම් අන්න ඒක සංඥා විපල්ලාසය. වැරදි විකෘති හඳුනා ගැනීමක්. ඊළඟට දුක්ඛේ සුඛ සංඤේ. දුක් සහගත දේවල්. ඊළඟට අසුභී සුභ සංඤේ. අසුභ දේවල් සුභ විදියට හඳුනා ගන්නවා. ඒකත් වැරදි හඳුනා ගැනීම සංඥා විපල්ලාසය. ඔන්න එතකොට සංඥා විපල්ලාස හතරයි. අනිච්චේ නිච්ච සංඤේ, දුක්ඛේ සුඛ සංඤේ, අනත්තේ අත්ථ සංඤේ, ඊළඟට අසුභේ සුභ සංඤේ. අනිත්‍ය දේවල් නිත්‍ය විදියට හිතනවා, දුක් දේවල් සැපයි කියලා හිතනවා, Tamanට ඕන විදියට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා, අසුභ දේවල් සුභයි කියලා හිතනවා. ඔන්නෝම වැරදි විදිහට අඳුනගත්තාම එයා මොකද කරන්නේ? ඒ අරමුණු වල රැවටෙනවා, මුලා වෙනවා. අන්න ඒ මුලාවට කියනවා අපි අවිද්‍යාව කියලා. ඒ මුලා වීම පදනම් කරගෙන අර මුලා වෙච්ච අරමුණු වල එයා තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳුනහම ඒ බැඳිච්ච අරමුණු උපාදානය කරගන්නවා කියන එකේ අදහස් දෙකක් දෙනවා. උපාදානය කියන එකේ සාමාන්‍ය අදහස තදින් අල්ල ගන්නවා කියන එකනේ. ඒ වගේම
මේ උප කියන උපසර්ගය අපි පාවිච්චි කරනවා භාෂාවේදී සමීපාර්ථය සඳහා. ළඟට කියන අදහසට ගන්නවා. ඒතර උප කියන්නේ ළඟට නම් ආදාන කියන්නේ ගන්නවා. ළඟට ගන්නවා. ළඟට ගන්නවා කියලා කියන්නේ කොහොමද? අතින් ඇදලා ළඟට ගන්නව නෙවෙයි. හිතින් ඇදලා ළඟට ගන්නවා. ආන්න එහෙම ළඟට අරගන්නවා කියන්නේ වෙන කොහෙට වන්නේ හිතට ගන්නවා කියන එකයි. හිතට අරගෙන හිතේ තැම්පත් කරගන්න. ඒක තමයි උපාදාන පත්‍ය භව කියන්නේ. හිතේ තැම්පත් කරගෙන අර අරමුණු අර ඇහෙන් දැකපු කනෙන් අහපු නහයට දැනිච්ච ඔය අරමුණු ඒව හිතේ තැම්පත් කරගෙන යලි යලිත් අන්න රාගය, ద్వේෂය, මෝහය, වෛරය, ඊර්ෂාව ආදී මේ සිතිවිලි වැඩි වෙන විදිහට අපි ඒවා ආපහු කල්පනා කරනවා. ආන්න එහෙම කල්පනා කරලා හිතේ කෙලෙස් වැඩි කරගෙන ඒවා ආවේග බවට පත් කරගෙන ඊට පස්සේ ඒව පාලනය කරගන්න බැරි වුණාම ඒව කයිනුයි වචනේනුයි එළියට දාලා සිතින් කයින් වචනෙන් දුරාචාරකම් කරලා ඒ කර්මානුරූපව දුගතියට ගිහිල්ලා විඳවල මහ විනාශයකට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන විනාශකාරී ස්වභාවය නැති කරගන්න මොකද්ද කරන්න ඕන? අරමුණු නියම විදියට හඳුනා ගන්න ඕන. අන්නේ අරමුණු නියම විදියට හඳුනා ගන්න මේ විපස්සනාව කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. ඒතර විපස්සනාව කියලා කියන්නේ විශේෂයෙන් දකින්න පුරුදු වෙන එක. ඒතර විශේෂයෙන් දකින්න ඕන මොනවද? ඇහැට රූපයක් පේනකොට ඒ රූපය පිළිබඳ විශේෂයෙන් දකින්න ඕන. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය පිළිබඳ විශේෂයෙන් දකින්න ඕන. විශේෂයෙන් දැක්කහම තමයි අර සංඥා විපල්ලාසයට යන්නේ නැත්තේ. සංඥා විපල්ලාසයට ගියේ නැති වුණොත් තමයි තණ්හාව ඇති වෙන්නේ නැත්තේ. තණ්හාව ඇති වුණේ නැති වුණොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතන නිවන් දකින්න නම් බලාපොරොත්තු දුකෙන් නිදහස් වෙන්න නම් තණ්හාව නැති කරගන්න නම් මෙන්න මේ විශේෂයෙන් දකින්න ක්‍රමය අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අරමුණු සම්බන්ධයෙන්, අධ්‍යාත්මික ආයතන සම්බන්ධයෙන්, බාහිර ආයතන සම්බන්ධයෙන්, ඊට පස්සේ විඥාන සම්බන්ධයෙන්, ධාතු ආයතන ඔය හැම එකක් සම්බන්ධයෙන්ම විශේෂයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒතර ඒ විශේෂයෙන් දකින්නවා කියන එක ඔබට ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒක ඇහෙන් රූප දකින්න හැම වෙලාවකම ඔබට පුළුවන් විශේෂයෙන් දකින්න. කනින් ශබ්ද අහන ඕන වෙලාවක ඔබට පුළුවන් විශේෂයෙන් දකින්න. නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන ඕන වෙලාවක ඔබට විශේෂයෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? විශේෂයෙන් දකින්නවා කියන මේ විපස්සනාව ඕන වෙලාවක ඔබට කරන්න පුළුවන්. ඒක ඔබේ ලයිෆ් ස්ටයිල් එක කරගන්න ඕන. ජීවන ශෛලිය කරගන්න ඕන. ජීවත් වෙනකොට ඒකත් එක්ක ජීවත් වෙනවා. එහෙම නැතුව මේ බෙහෙත් බොනවා වගේ එක වෙලාවකට ගිහිල්ලා ඔන්න වාඩි වෙලා පැත්තකට වෙලා මම විපස්සනා ටිකක් කරලා එන්නම් කියලා එහෙම පැත්තකට ගිහිල්ලා කරන්න ඕනේ කන්නේ නෙවෙයි. මොකද ඔබ රූප බලන්නේ පැත්තකට ගිහිල්ලා නිකන් ඉන්න වෙලාවට නෙවෙයිනේ. ඔබ ශබ්ද අහන්නේ පැත්තකට නිකන් ඉන්න වෙලාවක නෙවෙයිනේ. නේද? ආන්නේ ඒව කරන ගමනීම තමයි විශේෂයෙන් දකින්න ඕන. එහෙම දැකීම තුළ ඔබට පුළුවන්කම තියෙනවා ඒවයි බැඳෙන ස්වභාවය නවත්ත ගන්න. ඒ බැඳෙන ස්වභාවය කියන්නේ තණ්හාව නම් තණ්හාව නිරුද්ධ කරගත්තොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, නිවනට සමීප වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි දැන් මම මේ මතක් කළේ විපස්සනා පිළිබඳ පොදු සමස්ත හැඳින්වීමක් විතරයි. ඔබට විපස්සනා භාවනාව අනුක්‍රමයෙන් ඉදිරි සඳුදා දිනයන්හි පවසන්නට මා සූදානම්. ඒ නිසා සාර සංකල්ප මේ සාර ගර්භ වැඩසටහනත් එක්ක ඔබ ඒකාත්මික වෙන්න, ඔබ සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ ලැබිච්ච ධර්ම දායාදෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජාතික රූපවාහිනිය අපේ බෞද්ධ පින්නතුන් කෙරෙහි කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් කරන මේ වැඩසටහන. බෞද්ධ අබෞද්ධ හැම දෙනා කෙරෙහිම කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් කරන මේ වැඩසටහනට ඔබේ දායකත්වය, සහයෝගීත්වය, සම්බන්ධතාවය ලබා දීලා එයින් උපරිම ඵල නෙලා ගන්නට ඔබ වෑයම් කරන්න. ඔබට ඊටාම වැදගත් ක්‍රමානුකූලව විපස්සනාව කොහොමද කරන්න කියන එක බොහොම ත්‍රිපිටක ධර්මයට අටුවාවන්ට සහ ප්‍රායෝගික ජීවිතයන්ට ගලපාගෙන ගැලපෙන විදිහට අපි කියලා දෙන්න සූදානම්. ඉතින්
ඒ නිසා ඒ කටයුතු වලට ඔබ දායක වෙන්න අදිෂ්ඨාන කරගන්න. මෙතෙක් ඔබ ශ්‍රවණය කරපු මේ විපස්සනා පිළිබඳව කිසියම් පූර්විකාවක් මම මේ හැඳින්වීමක් කළේ. ඒ තුලත් ඔබේ හිතේ කුසල් සිත් පහළ කරගන්න ඇති. ඒ පහළ කරගත් උතුම් කුසල් වලින් ඔබේ අධ්‍යාත්මීය සුවපත් වේවා. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා. නිවන් මඟ විවර වේවා. සියලු දුකින් නිදහස් වීමට ඔබට මේ අනුශාසනාවද උපකාරයක්ම වේවායි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. විපස්සනා භාවනාව යනු කුමක්ද? විපස්සනා භාවනාවේ සත්‍ය ස්වરૂපය කුමක්ද යන්න පිළිබඳව ප්‍රේක්ෂක ඔබ සැමට ඉතාමත්ම පැහැදිලිව, ඉතාමත්ම නිවැරදිව මා හිතනවා අවබෝධ වන්නට ඇති. ජාතික රූපවාහිනිය අරමුණ බවට පත්වන්නෙත් මේ සාර සංකල්ප වැඩසටහනේ අරමුණ වන්නෙත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම කරුණු නිවැරදිව සංවේදනය කිරීම. අපේ හාමුදුරුවෝ මේ ධර්ම දේශනය අතරතුර කිව්වා වගේ විශාල ධර්ම විකෘතියක් අද සමාජයේ අපිට දක්නට ලැබෙනවා. ධර්මය යයි ඇතම් හිතලු සමාජගත වෙමින් පවතිනවා. ඒ නිසා ඒ වැරදි නිවැරදි කරමින් යථාවාදී දහම නිවැරදි දහම සමාජගත කිරීමේ අරමුණින් ජාතික රූපවාහිනිය තව වගකීමෙන් යුක්තව ජාතික මෙහෙවරක් හැටියට මේ සාර සංකල්ප වැඩසටහන ආරම්භ කොට තිබෙනවා. ඉතින් අද දිනේ අපි කතා කරේ විපස්සනා භාවනාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව ලැබෙන සෑම සඳුදා දිනකම විපස්සනා භාවනාව පිළිබඳව කියා දෙන්නට අපේ තලල්ලේ චන්දකීර්ති හාමුදුරුවෝ සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඒ සඳහා ඔබට එක පැත්තකින් අපි ඇරයුම් කරනවා සෑම සතියේ සෑම දිනකම රැඳී ඉන්න විපස්සනා භාවනාව ගැන අවබෝධය ලබා ගන්න සෑම සඳුදාවකම උදේ 7ට ජාතික රූපවාහිනිය හා එක්වන්න කියන ආරාධනාවත් කරමින් අද අපගේ රූපවාහිනියේ මැදිරියට වැඩම වදාළ මේ කරුණ ඉතාමත් මැනවින් අපට කියා දුන්න කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මයාතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි තලල්ලේ චන්දකීර්ති අපේ හාමුදුරුවන්ට নমස්කාර පූර්වක ස්තුතිය මා පිරිනමනවා. ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි හෙටත් ඔබට උදේ 7ට මේ සාර සංකල්ප වැඩසටහන සමග සම්බන්ධ වන්නට පුළුවන්. හෙට දිනේ අපේ ධර්මදේශකයන්න් වහන්සේ ලෙසට රූපවාහිනියට වැඩමවන්නේ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ. උන්වහන්සේ හේතුඵල ධම පිළිබඳව ඔබ වෙත කරුණු ගෙන එන්නට සූදානම් සිටිනවා. ඒ නිසා හෙට උදේ 7ට ඔබට ජාතික රූපවාහිනියේ සාර සංකල්ප වැඩසටහන සමග එක්වන්නටයි ආරාධනා කරමින් අද මේ වැඩසටහන සමාප්ත කරනවා. ඔබට තෙරුවන් සරණයි.